समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, තමන්ගේ ජීවිතේ මැවුම් කාර්යාද ගැලවුම් කාර්යාද තමන්ම තමයි. ඒතර මැවුම් කාර්යා හෝ ගැලවුම් කාර්යාගේ වගකීම තමන්ටමයි පැවරෙන්නේ. ඒතර මේ ලෝකේ අපට පේනවා මිනිස්සු එකිනෙකනාට චෝදනා කරගන්නවා, දොස් කියා ගන්නවා, බැනාඩ ගහ ගන්නවා, තමන් හිරවුණු බවත්, තමන් පීඩාවට පත් වුණු බවත්, තමන් විඩාවට පත් වුණු බවත්, ඒ විඩාවට වගකිය යුතු පුද්ගලයෝ සිටින බවත්, මේ අය මේකට වග කියන්න ඕන කියලා මිනිස්සු කතා කරනවා. නමුත් මේ ධර්මයෙන් බලනකොට තේරෙන්නේ මේ පවතින තත්ත්වයේ මවාගත්ත මැවුම් කාර්යා කියන්නේ තමන්ටමයි, ගැලවුම් කාර්යා කියන්නේ තමන්ටමයි. එතකොට ගැලවීමේ නිදහස තමන්ට පැවරෙන නිසා කාටවත් චෝදනා කිරීම කිසිම පළක් ඇති දෙයක් නෙමෙයි. චෝදනා කරලා වැඩක් නැහැ. ඇයි චෝදනා කරලා වැඩක් නැත්තේ? චෝදනා කරලා වැඩක් නැත්තේ පින්වත්නි, මේ පවතින తত্ত্বය තුල එදිනෙදා ගෘහස්ත කාමභෝගී ජීවිතය තුල භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ පුළුවන් තරම් නිවීම පිණිස වැඩපිළිවෙලක් හදාගන්න කියලයි. මේ ඇත්තන්ගේ මාතෘකාවේ මේ සම්මාදිට්ඨිය සම්බන්ධ කාරණේකුත් මතුවලා තියෙනවා. සම්මාදිට්ඨිය පිළිබඳ දිගින් දිගට අපි දේශනා කීපයක් සිදු කළා. සම්මාදිට්ඨිය කියනකොට අපිට එකපාරම ඔළුවට එන්නේ හරි දැකීම, යහපත් දැකීම වගේ එකක්. නමුත් සම්මාදිට්ඨිය පිළිබඳ දන්න ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය පමණක් උදව් කරගෙන ඕන නම් සෝතාපන්න වෙන්නත් පුළුවන්. ඇත්තටම සම්මාදිට්ඨියට පත් වෙනවා කියලා ගැඹුරින් බුද්ධ දේශනාව අවධාරණය කරන්නේත් සෝතාපන්න වීමම තමයි. වෙන එකකුත් නෙමෙයි. එහෙමනම් අපට තේරෙනවා මේ සම්මාදිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයා ඒ සම්මාදිට්ඨික අංගම විදර්ශනා කළොත් එතනදීම ඒ පුද්ගලයාට අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපි කතා කරනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒකෙන් අනිත් පැත්තේ කතා කරනවා දස වස්තුක සම්මා දිට්ඨිය කියලා. එතකොට සම්මා දිට්ඨිය කියලා එක පැත්තකින් කතා කරනවා, මිත්‍යා දෘෂ්ටි කියලා අනිත් පැත්තෙන් කතා කරනවා.
එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය කියනවා මේ අම්මව පිළිගන්නවා, තාත්තව පිළිගන්නවා, මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා, බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා, ධර්මයේ පිළිගන්නවා, සංඝයා පිළිගන්නවා. එතනින් එහාට ගියාට පස්සේ පින්වත්නි ඕපපාතික සත්තු පිළිගන්නවා, රහතන් වහන්සේලාව පිළිගන්නවා. මේ විදිහට සම්මාදිට්ඨියට ආවේනික මූලික පෘථග්ජන භූමිය ඉක්මවලා ගිහින් සත්පුරුෂ භූමියේදී හදාගන්න සම්මාදිට්ඨිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. නමුත් මේ කාරණා ටික ඇති කරගත්ත ශ්‍රාවකයෙකුට සෝතාපන්න වීමට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. අම්මා විශ්වාස කළා කියලා, මෙලෝ විශ්වාස කරා කියලා, තාත්තා විශ්වාස කරා කියලා, පරලෝ විශ්වාස කරා කියලා, බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා කියලා, ධර්මයේ විශ්වාස කරා කියලා, සංඝයා විශ්වාස කරා කියලා, ශ්‍රද්ධාව හදාගත්තා කියලා, දන් දීමේ සිල් රැකීමේ විපාක පිළිගත්තා කියලා මේ ටික තිබ්බාට කවදාවත් සෝතාපන්න වෙන්න අමාරුයි. සෝතාපන්න වෙන ශ්‍රාවකෙක් සක්කාය දිට්ඨිය දුරු කරගන්න මේ ටික පාවිච්චි කරන්න ඕන. ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න තැනට මේ අංග ටිකම පාවිච්චි කරලා නිවීමට අදාළ පාර හදාගන්න ඕන. මේ ටික දැන ගැනීම කියලා කියන්නේ අවබෝධයේ මූලික පදනම නෙමෙයි. අවබෝධයේ මූලික පදනම සෝතාපන්න තත්වේ නම් ඒක මේ ටික දැන ගැනීම තුල කරගන්න බෑ. හැබැයි මේ ටික තිබ්බොත් ඒ ශ්‍රාවකයා දුගතියට වැටෙන්න ඉඩ කඩකුත් නැහැ. බොහෝ වෙලාවට සුගතිය යන්න තියෙන ඉඩ කඩ වැඩි. 90ක් විතර සුගතියට යන්න පුළුවන්. නමුත් අපිට සුගතිය කියන එක අපේ දායාදේ නෙමෙයි. සුගතිය කියන්නේ අපේ මූලික ඉලක්කයට අදාළ පණිවිඩේ නෙමෙයි. සුගතිය කියන්නේ අරුමේකුත් නෙමෙයි. පින් කරන මිනිස්සු සුගතිය යනවා. නමුත් අපේ ඉලක්කය විදර්ශනා කරලා මේ සම්පූර්ණයෙන්ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීම නිසා සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වෙන ශ්‍රාවකයෙකුට මේ අංගම ඉලක්ක කරගෙන මේ ලෝකේ අනිත්‍යතාවය, දුක, අනාත්මය දැක ගන්න බැරි වුණොත් එයා තුල සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ කියන්නේ සෝතාපන්න වෙන්න බෑ කියන එකයි. මොකද සෝතාපන්න වෙන කෙනා තුල තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. දැන් එහෙමනම් අපිට එකක් පැහැදිලි. මොකද්ද පැහැදිලි? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න තැනට සම්මා දිට්ඨිය පවත්ව ගන්න, සම්මා දිට්ඨිය හසුරුව ගන්න කියලා. ඒතර කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න තියෙන්නේ අර ඇති වෙච්ච සම්මා දිට්ඨික අංගම විදර්ශනා කරන්නයි තියෙන්නේ. අම්මා තාත්තා පිළිගන්න එක සම්මාදිට්ඨිය මූලික අයිතිය තමයි, මූලික ලක්ෂණය තමයි. අම්මා තාත්තා පවා අනිත්‍ය වී යන විදිය මනසින් දකින්න ඕන. අම්මා තාත්තා අනිත්‍ය වී යන නිසාම මේ අම්මා මගේ තාත්තා කියලා බැඳීම නිසා, බැම්ම නිසා දුක තමා පසුපසලොහු බඳිනවා කියලා දකින්න ඕන. එහෙමනම් මේ අම්මා තාත්තමත් මගේ ආත්මේ අනේ මාව උපද්දවලා දුන්නා කියලා අල්ලන්න බෑ කියලා අනාත්මය දකින්න. ඕකේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන එක සම්මාදිට්ඨිය මූලික පදනම. බුදුරජාණන් වහන්සේ පවා අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ පවා අනිත්‍ය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරපු ඉදිකිරීමුත් අනිත්‍ය වෙලා යනවා. කෝ අනුරාධපුරේ අද? අනුරාධපුරේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට කී වතාවක් පූජා වුණු භූමියක්ද? කෝ ඒ සුන්දර භූමිය? අනිත්‍ය වුණා. ධර්මයේද අනිත්‍ය වී යනවා. ධර්මයේ අනිත්‍ය වෙලා යනවා නම් මේ ලෝකේ මේ ධර්මී කියලා අධර්මී ඇහෙනකොට කැළඹෙන්න දෙයක් නැහැ. ඇයි? මේ ධර්මයේ ස්වභාවය තමයි නිරන්තරයෙන් අනිත්‍ය වෙලා යන එක. සංඝයා කියන ස්වභාවයේ පවා අනිත්‍ය වෙලා යනවා. අනාගතේ කාසාය කණ්ඩක කියලා ශ්‍රමණේක් පහළ වෙනවා කියලා හූල්ලන්න දෙයක් නැහැ. ඇයි? සංඝයාත් අනිත්‍යයි. අනිත්‍ය නම් මේ බුද්ධ ශාසනය තුල එළඹිලා ඉන්න ශ්‍රාවකයෙකුට මේ අනිත්‍ය වෙච්ච සංඝයා පිළිබඳ විශේෂ බැඳීමක් හදාගත්තොත් දුක ලුහු බඳිනවා. දුක නම් මේ අපේ බුද්ධ ශාසනය කියලා කතා කරන්න දෙයක්වත් නැහැ. ඇයි? ඉතින් මේ අනිත්‍ය දුක්ඛ කියන ස්වභාවයට තිසරණේ පවා මූලික ඒ ලක්ෂණ වලින් යුක්ත නම් කොහොමද බුද්ධ ශාසනය මගේ කියලා අල්ලන්නේ? එහෙමනම් එතනත් අනාත්මය දකින්න ඕන.
බුද්ධ ශාසනයේ මම බුද්ධ ශාසනයේ මගේ දෙයක් තමයි අපේ තමයි බුද්ධ ශාසනය. බුදුහාරෝ අපිට තමයි අයිති කියලා අල්ලන එක මොනතරම් වැරදි කතාවක්. ඔන්න ඔය විදියට එතනම මේ ත්‍රිලක්ෂණයේ දකින්නකොට ඒ පුද්ගලයා තුල දැන් මෙලෝ පිළිගන්නවා පරලොවත් පිළිගන්නවා. ඒතර පරලෝ පිළිගන්න එක මිත්‍යා දෘෂ්ටි අයින් වෙලා දසවස්තුක සම්මාදිට්ඨියේ තියෙන ප්‍රධාන පෙළේ අංගයක්. එතකොට මෙලොව පරලොව පිළිගන්නකොට එයා දැනගන්නවා පරලොව ගිහින් එහෙනම් මෙලොවත් එකයි පරලොවත් එකයි ආයේ කොතනට ගියත් භවයේ තුල දුක තියෙනවා. ඇයි? මෙලොව අනිත්‍ය වුණොත් තමයි පරලොවක් හම්බ වෙන්නේ. එතකොට මෙලොව අනිත්‍ය වෙලා පරලොව හම්බුනාම පරලොවටත් ওই ටික තමයි. දිව්‍ය ලෝකේ ගියල්, බඹලෝ ගියත්, සතර අපාය ගියත්, කොහේ ගියත් අනාත්මයි. මම මගේ වසඟේ කියලා පවත්වන්න දෙයක් මේ තුන් ලෝකේ කිසිම තැනක නැහැ කියලා දකිනවා. ඕපපාතිකව සත්තු පිළිගන්න එක සම්මාදිට්ඨිය තමයි. හැබැයි ඕපපාතිකව ඉපදෙන කෙනත් අනිත්‍ය වෙලා යනවා. අන්න ඕපපාතිකව ඉපදෙන්නේ කොයිද? නිරේ විතරද? නෑ. නිරේ උපදිනවා, പ്രേත ලෝකවල උපදිනවා, සතර අපාය ගොඩක් තැන්වල ඕපපාතිකයි, දිව්‍ය තලවල. දැන් බලන්න එතකොට එයා දිව්‍ය තලයත් අනිත්‍ය වශයෙන් දකින්නවද නැද්ද? දකින්නවා. ඇයි? ඕපපාතිකව සත්තු කියනකොට සුගති භූමියයි දුගති භූමියයි දෙකේම අනිත්‍යතාවය දකින්න. එතකොට දිව්‍ය ලෝකේ යන්න හිතෙන්නේ නැහැ. දැන් බලන්න දසවස්තුක සම්මාදිට්ඨියම එතනින්ම යා පය තියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තට. එතකොට මේ කිසිම දෙයක් පිළිබඳ විශේෂ හැඟීමක් නැතුව දුක නිමා කරගන්න පුළුවන්. මම මේ කතාව කිව්වේ අද මේ දේශනාවේ මාතෘකාව හැටියට සම්මාදිට්ඨිය ගැනත් කරුණු ටිකක් පහදලා දෙන්න කියලාත් කියපු නිසා. අද මේ දේශනාවෙන් දේශනා කරන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේට අයිති ගිරිමානන්ද සූත්‍රය. බොහෝම ලස්සන දේශනාවක්. ඊටාම ගැඹුරට යන දේශනාවක්. ඒ දේශනාවේ තියෙන ගැඹුරු දහම් කොටස ටික දේශනා දෙකක් හැටියට අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තමයි දස සංඥාව තියෙන්නේ. දස සංඥාව තියෙන නිසා මේ දස සංඥාවෙන් සංඥා පහක් එක දේශනාවකත් ඉදිරි දේශනාවකදී තව සංඥා පහකුත් දේශනා දෙකක් හැටියට ගිරිමානන්ද සූත්‍රය ඉදිරියේදී මේ ප්‍රඥා නාලිකාවෙන් ඔබට අහන්න ලැබෙනවා. එතකොට අද අපි ගිරිමානන්ද සූත්‍රයේ පළවෙනි දේශනාව සිද්ධ කරනවා. පළවෙනි දේශනාව. එතකොට මේ දේශනාව කොහෙද තියෙන්නේ? අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දසක නිපාතයට තමයි මේ දේශනාව ආйти. මේ දේශනාව කරන කාලේ ගිරිමානන්ද හාමුදුරුවෝ හොඳටම ලෙඩ වුණා. උන්වහන්සේ ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණා. බොහෝම දරුණු ආබාධ ඉවසුවා. කායික වේදනයි මානසික වේදනයි පුදුමාකාර කායික වේදනාව ඇති වෙනකොට ධර්මයේ දියුණු කරගන්න බැරුව ඒ ස්වාමින් වහන්සේගේ හිත කඩා වැටෙන්න පටන් ගත්තා. ධර්මයක් දියුණු කරගන්න අමාරු වුණා. ඉතින් මේ ගිරිමානන්ද හාමුදුරුවෝ බොහෝම හොඳට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම හදාගෙන හිටිය කෙනෙක්. සීලේකුත් තිබුණා. ශ්‍රද්ධාවත් තිබුණා. ඉතින් ශ්‍රද්ධාවයි සීලයයි විතරක් තිබ්බට අවබෝධය කරා යන්න බැරි වුණා. ඇයි? ශ්‍රද්ධාවයි සීලයක් විතරක් තිබිලා මදි අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට. ශ්‍රද්ධාවයි සීලයයි විතරක් තිබ්බා කියලා ඒ ශ්‍රාවකයා කවදාවත් පින්වත්නි අවබෝධය කරා යන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාවයි සීලයයි තිබ්බ මේ ගිරිමානන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට නිතර ඇවිල්ලා ධර්මය අහපු ධර්මයේ කතා බහ කරපු කෙනෙක්. නමුත් මේ හාමුදුරුවෝ හොඳටම ලෙඩ වුණා. ලෙඩ වුණාම දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳ ඇවිල්ලා මතක් කළා. මොකද්ද මතක් කළේ? ස්වාමීනි මේ ගිරිමානන්ද භික්ෂුව හොඳටම ලෙඩ වෙලා. ගිරිමානන්ද භික්ෂුව හොඳටම ලෙඩ වෙලා හරි අමාරුවෙන් ඉන්නවා. මාරාන්තික වේදනාවක් ඉවසනවා. පොඩි වේදනාවක් නෙමෙයි. මාරාන්තික වේදනාවක් ඉවසනවා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ කිලානෝ. හොඳටම ගිලන් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ එහෙනම් ගිරිමානන්ද භික්ෂුවට ගිහින් ගිරිමානන්ද ළඟට ගිහින් මේ දස සංඥාව කියලා දෙන්න. ඔන්න බලන්න මරණාසන්න වෙච්ච කෙනෙකුට ලැබෙන උපදේශය. අපිට ලැබෙයිද එහෙම එකක්? දස සංඥාව කියලා දෙන්න. යම් හේතුවක් නිසා
දස සංඥාව අහලා ඒ දස සංඥාව තුලම ක්‍රමයෙන් ඒ රෝගයේ සමනය වෙලා සංසිඳීම ගිරිමානන්ද භික්ෂුව තුල දකින්න පුළුවන්. ඒ නිසා ආනන්ද මේ දස සංඥාව හොඳට කියලා දෙන්න. ඔන්න ලෙඩ වෙච්ච කෙනෙකුට හොඳ දෙයක්. දැන් අපිටත් නිතර අහන්න ලැබෙන ওই ලෙඩ වුණාට පස්සේ මිනිස්සු ගිහින් මේ පිරිත කියනවා. සමහරවිට රේඩියකින් දාලා තියනවා. ඒත් රේඩියකින් දාලා මේ පිරිත සමහර තැන්වල මේ සජ්ජායනත් කරනවා. නමුත් දැන් මෙතන කියන්නේ මේ සජ්ජායනා කරන්න කියලාවත් එහෙමත් නැත්නම් මේ පිරිත තව පිරිසක් එකතු වෙලා එයාට කියලා දෙන්න කියලාවත් නෙමේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අදහස් කරන්නේ මේ දේශනාවේ අන්තර්ගත දස සංඥාව පුහුණු කරන්න කියන එක. අන්න ඒක තමයි වැදගත්ම දේ. මේ 10 පුහුණු කරන්න ඕන. එතකොට ආනන්ද හැමදෙරුණු කෝ ආනන්ද ඔබ යන්න ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහින් කියන්න මේ සංඥා 10 හොඳට පුහුණු කරන්න කියලා. එතකොට කෙලීම ආනන්ද හැමදෙරුව අර ගිරිමානන්ද හැමදෙරුව ළඟට ගියා. දැන් මේ කතාවේ මෙතන තියෙනවා පින්වත්නි මේ ගිරිමානන්ද භික්ෂුව මේක ඇහුවාම සුවපත් වෙයි කියලා. සුවපත් වෙයි කියලා කියන්නේ මෙතන මේ ලෙඩේ හොඳ වෙනවා කියන එකම නෙමෙයි. මේ භව රෝගයේ සුවපත් වෙයි. ආය භවයට වැටිලා ජරා මරණ දුකට වැටෙන එකක් නැහැ කියන අදහසයි මෙතන තියෙන්නේ. එහෙමනම් මේ ලෙඩ රෝග හොඳ වෙන්න මේක පාවිච්චි කරනවට වඩා මේ භවයේ රෝගී වීමක් අපිට තියෙනවා. කෙලෙසුන්ගෙන් තමයි අපි ආතුර වෙලා ඉන්නේ. රාගයෙන් ලෙඩ වෙලා, ද්වේෂයෙන් ලෙඩ වෙලා, මෝහයෙන් ලෙඩ වෙලා අපි ඉන්නේ. ඒත් රාග ද්වේෂ මෝහ වලින් ලෙඩ වෙච්ච ජීවිතයක් තියෙන අපිට රාග ද්වේෂ මෝහ වලින් නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ බඳු දේශනාවක් අපට වදාරන්නේ. එතකොට මේ වගේ දේශනාවක් යම් ශ්‍රාවකෙක් පුහුණු කළොත් ඒකාන්ත වශයෙන් මේ භික්ෂුවට විශාල යහපතක් සැලසෙනවා. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයාට විශාල යහපතක් සැලසෙනවා. එතකොට මෙතන කතා කරන යහපත කියලා කියන්නේ පින්වත්නි මේ ලෙඩ හොඳ වෙනවා කියන එක නෙමෙයි. මොකද ලෙඩ හොඳ වෙන්නත් මේක යම් ආශිර්වාදයක් තියෙනවා. ඊටත් වඩා දැන් කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව බෙහෙත් ටිකක් කරන එක නෙමෙයි. කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව කැම ටිකක් දෙන එක නෙමෙයි. කෙනෙකුට කරන්න පුළුවන් විශාලම උදව්ව වෙන යම් ආකාරයකින් උපකාර කරන එක නෙමෙයි. කෙනෙකුට කරන්න පුළුවන් විශාලම උදව්ව තමයි පින්වත්නි මේ ධර්මයෙන් උදව් කරන එක. එතකොට එයා තුල අර සම්පූර්ණයෙන් ස්ථාවර භාවයක් දුක නිමා කර ගැනීමේ ස්වභාවය තුල ස්ථාවර වෙච්ච භාවයක් ගොඩ නැගුණොත් ඒ ගොඩ නැගීම තරම් උපකාරයක් මෙලොවින් කරන්න බෑ කාටවත්. ඒක මහා විශාල උපකාරයක් පින්වත්නි. ඒක ස්වල්ප උපකාරයක් නෙමෙයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද භික්ෂුව කරා පැමිණුණා. බොහෝම අනුකම්පාවෙන් ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟට ආනන්ද හාමුදුරුවෝ පැමිණුණා. ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා මතක් කළා ආයුෂ්මතුනි මේ බුදුරජාණන් වහන්සේ දස සංඥාවක් ඉගැන්නුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දස සංඥාව පුහුණු කරන්න කියලා. ඒ නිසා හොඳට අහගන්න කියනකොට අර ලෙඩ ඇඳේ හිටියේ මේ ගිරිමානන්ද හාමුදුරුවෝ මේ කතාව හොඳට අහගත්තා. අහගෙන සාදු කියලා අනිත් පැත්තට හැරිලා නිදාගත්තද? නෑ. අහගෙන පින්වත්නි කෙලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ භික්ෂුව පුහුණු කරන්න පටන් ගත්තා මේ ධර්මයේ. පුහුණු කරන්න පටන් ගත්තා. එතකොට මේ පුහුණු කරනවා කියන එක හරිම වැදගත් දෙයක්. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ මේක පුහුණු කරන විදිහ ගැන පවා යම් අදහසක් තියෙනවා. මොනවද දස සංඥාව? අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා,
පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, අවසානික ආනාපාන සතිය. මෙන්න මේ 10 තමයි බුදුරජාණන් වහන්සේ පුහුණු කරන්න කියලා වදාළේ. මෙන්න මේ 10 පුහුණු කරන්න. ඔන්න ලෙඩ වෙච්ච කෙනෙකුට හරිය උදව්වක්. සමහර විට මේ ප්‍රඥා නාලිකාව ඇහෙන වෙලාවේ ලෙඩ ඇඳේ ඉඳගෙන මේ දේශනාවට කන් දෙනවා ඇති. අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට හරි උදව්වක් පින්වත්නි මේ වගේ දේශනාවක්. ඒතකොට මේ බුද්ධ ශ්‍රාවකයා විසින් දැන් කුමක් කරන්දෝ කියලා හීනමවමව ඉන්නවා නම්, දැන් මොකද්ද කරන්නේ කියලා මග බලාගෙන ඉන්නවා නම්, අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට ප්‍රායෝගිකව මේ ධර්මයේ පුහුණු කරගන්න පුළුවන් නම් ඒක යාගේ ජීවිතයේ විශාල යහපතක්. දැන් මේ මාරාන්තික වේදනාවක් ඉවසන භික්ෂුවකට තමයි මේ කාරණා 10 බුදුරජාණන්සේ අනුදැන වදාළේ. කතමා දස මොනවද 10? ඔන්න පළවෙනි 5 ගැන තමයි අද දේශනාවේදී අපි මතක් කරන්නේ. ඊළඟ දේශනාවේදී ඊළඟ 5 ගැන මතක් කරනවා. පළවෙනි එක තමයි කතමා චානන්ද අනිච්ච සංඥා. මහා ආනන්ද මේ ගිරිමානන්දට කියන්න ඔය ලෙඩ ඇඳේ ඉඳලා හොඳට අනිච්ච සංඥාව වඩන්න කියලා. දැන් පින්වත්නි අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. ආරණ්‍යක හරි රුක්ෂ මූලයක හරි ශූන්‍යාගාරයක හරි අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. ඉතිපටි සංචික්කති. එතකොට මේ ඒ භික්ෂුව විසින් කොහේ හරි තැනකට ගිහින් හොඳට පිළිවෙලකට වාඩි වෙලා සුදුසු තැනකුත් හොයාගෙන අනිත්‍ය සංඥාව වඩන්න ඕන. දැන් අනිත්‍ය වඩනවා කියලා මේ මොන වගේ අනිත්‍යතාවයේද වඩන්නේ? ඔන්න එතන අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. කුමක අනිත්‍යතාවයේද වඩන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපං අනිච්ඡං වේදනං අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡanti ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසි අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතාවසෝ අනිච්ච සංඥා. මහණෙනි ඔන්න අනිත්‍ය සංඥාව. දැන් මොන වගේද අනිත්‍ය බලන්න කිව්වේ? මෙතන අවිඥානික දේවල් ගැන අනිත්‍ය වඩන්න කියලා අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ගෙවල් ගැන, ඉඩම් ගැන, මාල මුදු ගැන, මේ තියෙන භෞතික දේවල් ගැන මේ කිසිම දෙයක් පිළිබඳ අනිත්‍යතාවය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකක් ගැනද අනිත්‍ය වඩන්න කිව්වේ? ආරණ්‍යක හරි රුක්ෂ මූලගතව හරි ශූන්‍යාගාරයකට හරි ගිහින්, ඒ කියන්නේ ඒ වගේ තැනකට ගිහින් බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සංඥාව වඩන්න. කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? අනේ ගෙවල් අනිත්‍යයි, මුදල් අනිත්‍යයි එහෙමද වඩන්නේ නැහැ. අවිඥානික දේවල් විදර්ශනා කරන්නේ නැහැ. මේ සවිඥානික කය සම්බන්ධව තමයි අනිත්‍යතාවයේ ප්‍රකටව වඩන්නේ. දැන් මෙතන පැහැදිලි කරනවා කොහොමද වඩන්නේ? රූපං අනිච්ඡං, මේ රූපය අනිත්‍යයි කියලා දකින්න කියනවා. දැන් බලන්න ලෙඩ ඇඳේ ඉන්න කෙනෙකුට මොන්න තරම් උදව්වක්ද? රූපය අනිත්‍යයි කියලා දකින්න කියනවා. වේදනාව අනිත්‍යයි කියලා දකින්න කියනවා. වේදනාවත් අනිත්‍ය වශයෙන්ම දකින්න කියනවා. ඊළඟට සංඥා අනිත්තා, සංඥාවත් අනිත්‍යයි කියලා දකින්න කියනවා. සංඥා කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ රස සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියන මේ සියලු සංඥාද අනිත්‍යයි කියලා වඩන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණේ තමයි පින්වත්නි සංඛාරා අනිච්චා, සංඛාරා අනිච්චා. මේ සියලුම සංස්කාර නෙමෙයි මෙතන කියන්නේ රූපය නිසා ඇතිවෙන සිතුවිලිද අනිත්‍යයි. ඇයි? රූපයත් අනිත්‍යයි නම්, ඇසත් අනිත්‍යයි නම්, රූප වේදනාවත් රූප අත්දකින්නකොට ඇතිවෙන ස්පර්ශය නිසා ඇතිවෙන විඳීමත් අනිත්‍යයි නම්,
වේදනාව අනිත්‍ය වෙච්ච තැනක විඳීම නිසා හඳුනා ගැනීමත් අනිත්‍ය නම් ඒ හඳුනා ගැනීම නිසා ඇතිවෙන රූප සංචේතනා, ශබ්ද සංචේතනා මෙන්න මේවත් අනිත්‍යයි කියලා දකින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ විදියට යම් ශ්‍රාවකෙක් අනිත්‍යතාවය දැක්කාම විඥාණයත් අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. අන්න බලන්න එනම් මේ සවිඥානික දේවල් විතරයි අනිත්‍ය වශයෙන් බලන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සවිඥානික කය තමයි අනිත්‍ය වශයෙන් බලන්නේ. එතකොට මේ විදියට පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ විමසනවා පින්වත් මහණෙනි මෙසේ ප්‍රතිවේක්ෂා කරමින් කියන්නේ මොකද්ද? නුවණින් විමසා බලමින්. તો නුවණින් විමසා බලනවා කියන්නේ මේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාටම නෙමෙයි. හොඳට තමන්ම නුවණින් විමසා බලමින්. ඒ කියන්නේ තමන්ගේම හිතින් දකිමින්. තමන්ගේම හිතින් දකිමින් තමයි අනිත්‍යතාවය වඩන්නේ. එහෙනම් අනිත්‍ය සංඥාව වඩන්නේ තමන්ගේ හිතින් දකිමින්. මගේ රූපයත් අනිත්‍යයි නේද? ඇයි අනිත්‍ය? දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඉලක්ක කරගෙන අනිත්‍ය සංඥාව වඩන්නේ ඇයි? එතකොට මේ වැඩිම තුල එයා දැනගන්නවා මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. රූපයත් හේතුවක් නිසා හටගෙන තියෙන්නේ. වේදනා සංඥා සංකාර කියන ඒවත් හේතුන් නිසා හටගෙන තියෙන්නේ. එතකොට විඥානයත් හේතුන් නිසා හටගෙන තියෙන්නේ. ඇයි හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයන් නම් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. අන්න ඒකයි අනිත්‍ය. તો රූපයත් අනිත්‍ය වශයෙන් වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් කියන මේ පංචස්කන්ධය විතරයි අනිත්‍ය වශයෙන් බලන්න කියන්නේ. එතකොට පංචස්කන්ධය අජ්ජත් බහිද්ද වශයෙන් දෙපැත්තටම අනිත්‍ය වශයෙන් දැක්කාම මේ අනිත්‍ය වශයෙන් දකින්න ශ්‍රාවකයා තුල වැඩෙන සංඥාව මොකද්ද? අනිච්ච සංඥා. ඔන්න යා තුල අනිච්ච සංඥාව ප්‍රකට වෙලා වැඩෙන්න පටන් ගන්නවා. ඒ අනුව බලමින් වාසය කරනකොට ආනන්ද මෙය තමයි අනිත්‍ය සංඥාව කියන හොඳට කියලා දෙන්න කියනවා ගිරිමානන්දට. ඔය ලෙඩ වෙලා ඉන්න වෙලාවේ කියලා දෙන්න කියනවා. දැන් ලෙඩ වෙලා ඉන්න වෙලාවේ අද එහෙම ලෙඩ වෙලා ඉන්න කෙනෙකුට මේ වගේ කතාවක් කිව්වොත් එයා විශ්වාසයෙන්ම පින්වත්නි ඇඟට ගොඩ වෙනවා. ඇයි මම මේ පුදුම අමාරුවෙන් ඉන්නවා මෙතන මේ අනිත්‍ය ගැන කියනවා කියලා එයා පැටලෙන්නේ නැද්ද? පැටලෙනවා. නමුත් ඒ කාලේ මිනිස්සු ජීවිතේ කඩා වැටිච්ච තැන් වලින් ධර්මය ඇල්ලුවේ. ගිරිමානන්ද භික්ෂුව මාරාන්තික වේදනාවක් ඉවසන්නේ. එතකොට මේ භික්ෂුවට විශාල යහපතක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඊළඟට දෙවණියට මතක් කරනවා ඒ වගේම ආනන්ද ගිරිමානන්දට කියන්නේ මේ වෙලාවේ අනත්ත් සංඥාවම දකින්ට වඩන්ඩ කියලා මතක් කළා. ඊළඟට දෙවණියට කියනවා මොකද්ද මේ අනත්ත් සංඥා කියලා කියන්නේ? කතමා චානන්ද අනත්ත් සංඥා. මොකද්ද මේ අනත්ත් සංඥාව කියලා කියන්නේ? බුදුරජාණන් වදාරනවා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ධම්මා අනත්තා ඉති ඉමේසු ච සු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතාවනන්ද අනත්ත සංඥා. අන්න අනාත්මය දකිනවා. අනාත්මය දකින්නේ පංචස්කන්ධේ නෙමෙයි. පංචස්කන්ධය තුල අනිත්‍ය දකිනවා. එතකොට අනිත්‍ය දකිනකොට මේක ගැළපිලා යනවා ආයතනයන්ගේ තමයි අනාත්මය දකින්නේ. ආයතනයන්ගේ අනාත්මය දකිනවා. එතකොට ආයතනයන්ගේ අනාත්මය දකිනවා කියන්නේ මේ අභ්‍යන්තර ආයතන හයෙත් බාහිර ආයතනයන්ගේත් අනාත්මයම දකිනවා. අභ්‍යන්තර ආයතනවල අනාත්මයක් දකිනවා බාහිර ආයතනවල අනාත්මයක් දකිනවා. දැන් ඇයි අභ්‍යන්තර බාහිර ආයතනවල අනාත්මය දකින්නේ? දැන් මෙතන කියනවා චක්කුං අනත්තා රූපං අනත්තා. ඇසත් මම නොවේ රූපයත් මම නොවේ. ඇසත් මගේ නොවේ රූපයත් මගේ නොවේ.
ඇසේ දැන් මෙතන ඊළඟට කියනවා මේ ඇසයි බාහිර ආයතන හයත් අනාත්ම වශයෙන් දකිනවා. අභ්‍යන්තර ආයතන හයත් අනාත්ම වශයෙන් දකිනවා. දැන් මේව දකින්නකොට වාසියක් වෙනවා. මොකද්ද වෙන්නේ? වෙන වාසිය තමයි චක්කුං අනත්තා රූපං අනත්තා. ඇසද අනාත්මයි රූපේද අනාත්මයි කියලා දකිනකොට ඇසයි රූපයයි දෙක නිසා ඇහැට රූපේ මුණ ගැහෙනකොට එයා රූපේ පැත්තෙන් හිටගන්නෙත් නෑ මම කියලා, ඇස පැත්තෙන් හිටගන්නෙත් නෑ. දැන් සාමාන්‍ය ලෝකේ කොහොමද වෙන්නේ? ඇස පැත්තෙන් හිට ගන්නවා මට පේනවා කියලා, එක්ක රූපේ පැත්තෙන් හිට ගන්නවා මගේ රූපය කියලා. දැන් මෙතන අනාත්මය දකිනකොට මේ ඇසත් මම මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ. රූපයත් මම මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නැහැ. ඇසත් අනාත්මයි, රූපයත් අනාත්මයි. දැන් අනාත්ම වෙච්ච තැනක මම මගේ ආත්මය කියලා අල්ලන්න බැරි තැනක පින්වත්නි, මම මගේ ආත්මය කියලා අල්ලගන්න බැරි තැනක ඇසයි රූපයයි දෙක එකතු වීම නිසා ඇතිවෙන චන්දරාගේ උපදීද? දැන් අපි ඇස රූපයට බැඳිලවත්, රූපය ඇසට බැඳිලවත් නැහැ පින්වත්නි. ඇස රූපයට බැඳිලවත්, රූපය ඇසට බැඳිලවත් නැහැ. බන්ධනය තමයි චන්දරාගේ. මේ ඇස රූපයට බැඳිලා, රූපය ඇසට බැඳිලාද කියලා කෙලින් අහන්න බෑ. හේතුව තමයි මේකේ බැම්ම තමයි චන්දරාගේ. ඒතර චන්දරාගේ කියන බැම්මයි අවුල. චන්දරාගේ නැත්තම් ඇසයි රූපේ කිසි අවුලක් නැහැ. ඇසයි රූපේ කිසිම අවුලක් නැහැ. අර සාරිපුත්ත හාමුදුරුව මතක් කළේ අපි මීට කලින් දේශනාවකදී දේශනා කළා මතකයි. සාරිපුත්ත හාමුදුරුව ඔක ලස්සන උපමාවක් කියනවා. කොහොමද මේ කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි එකම ලණුවක ගැට ගහනවා. එතකොට එකම ලණුවක ගැට ගැහුවට පස්සේ එළියේ ඉඳලා මිනිහෙක් බල්ලා කියනවා අර කළු ගොනා නිසා සුදු ගොනා යනවා කියලා. එතකොට ඒක තව මිනිහෙක් වාද කරනවා නෑ සුදු ගොනා නිසායි කළු ගොනා යන්නේ කියලා. දැන් එක ලණුවක දෙපැත්තෙන් තමයි මේ ගවයෝ දෙන්න ගැට ගැහුවේ. එතකොට දැන් මේ දෙන්නටම එකට යන්න වෙනවා. හැබැයි කළු ගොනා නිසා සුදු ගොනා යනවා කියන එකත් හරි කතාවක් නෙමෙයි. සුදු ගොනා නිසා කළු ගොනා යනවා කියන එකත් හරි කතාවක් නෙමෙයි. පින්වත්නි, මේ ගොන්නු දෙන්නටම යන්න වෙලා තියෙන්නේ බැම්ම නිසා. මොකද්ද බැම්ම? චන්දරාගය යන්න. එහෙම නැතු මේ කළු ගොනා නිසා සුදු ගොනා යනවා නෙමෙයි. අන්න ඒ වගේ ඇස නිසා ඇස හෝ රූපේ හෝ නෙමෙයි අවුල. ඇස හා රූපේ කෙරෙහි පවතින චන්දරාගයයි අවුල. එතකොට මේ චන්දරාගය දුරු කරගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුං අනත්තා රූපං අනත්තා. මහණෙනි, ඇසද අනාත්මයි, රූපයද අනාත්මයි කියලාම දකින්න කියනවා. වනයේ කොහේ හරි රුක්ෂ මූලගත. එහෙනම් මේ භාවනාවෙන් දකින්න කියන්නේ ඇයි? හැම තැනකදීම මතක් කරනවා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටි සංචික්කති. අන්න එහෙමයි පටන් ගන්න. එහෙමනම් මේ කොහේ හරි හුදේකලා වෙලා භාවනාවකින් දකින්න කියනවා ඇසත් මම නොවේ, ඇසද මගේ නොවේ, ඇසද මගේ ආත්මේ නොවේ, ඒ වගේම රූපයද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දකින්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, මේ විදිහට යම් ශ්‍රාවකයෙක් දකිනකොට ඒ ධර්මයේ පදනම් කරගෙන එයා තුල අනාත්ම සංඥාව වැඩෙනවා කියනවා. අනාත්මය වැඩෙනවා. ඔන්න බොහෝම වැදගත් කාරණයක්. අනාත්මයයි වැඩෙන්නේ. එතකොට මෙතන දැන් අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ මොකක් සම්බන්ධවද? අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ ඇස සම්බන්ධව නෙමෙයි. අනිත්‍ය සංඥා කියලා කියන්නේ මේ ඇස අනිත්‍යයි කියලා බලන එක නෙමෙයි. දැන් මේක එක පියවරෙන් පියවරට හරියට ප්‍රතිපදාවක් විදියට ගත්තොත් අනාත්මය දකින්නේ ඇස තුල. මොකද ඇස තුල ඇසයි රූපයේ දෙකේ අනාත්මය දකිනකොට ඇස රූපේ නිසා පංචස්කන්ධ ධර්මයක් උපදින්නේ නැහැ. ඇසයි රූපයයි දෙක එකතු වෙලා ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙනකොට ඒ ආයතන වලින් අත්දකින්න ලෝකයේ කෙරෙහිනේ උපාදානෙ වෙන්නේ. උපාදානෙ වෙන්න පංච උපාදානස්කන්ධය පහළ වෙනවනේ.
ඇහෙන් රූප දකිනකොට විඥානස්කන්ධයේද සංඥාස්කන්ධයේද වේදනාස්කන්ධයේද සංකාරස්කන්ධයේද විඥානස්කන්ධයේද කියන ස්කන්ධ ධර්ම ටික ඔක්කොම පහළ වෙනවනේ ඇහෙන් රූපේ දකිනකොට. එතකොට රූපයේ තුල දැන් රූපයේ තුල ඇහැට දකින රූපයේ තුල චක්කුං අනත්තා රූපං අනත්තා වශයෙන් දැක්කොත් අනාත්මය දැක්කොත් එහෙම මම මගේ ආත්මේ නෙවෙයි කියලා දැක්කොත් ඇසයි රූපයයි දෙකම දැක්කොත් එහෙම පින්වත්නි ඇහින් දකින රූපේ උපාදානෙ වෙන්නේ නැහැ. එතන මේ රූපය අතහැරෙනවා. ඇයි? ඒ රූපේ මම නෙමෙයි. ඒ රූපේ මගේ නෙමෙයි. ඒ රූපේ මගේ ආත්මය නෙමෙයි. ඒ නිසා අතහැරෙනකොට පින්වත්නි අනිත්‍ය වශයෙන් බලන්න පංච උපාදානස්කන්ධයක් වැඩෙන්නේ නැහැ. මගේ ආත්මය කියලා මේ ඇසයි රූපයයි කනයි ශබ්දයයි මෙන්න මේ පැත්තේ හිටගත්තට පස්සේ තමයි එයාට ඒක උපාදානෙ වෙලා හැම වෙලාවකම ඇහින් දකින ලෝකේ චක්කු විඥානේ පහළ වෙලා විඥානේ උපාදානෙ වෙන්නේ. ඒ තුලම ඇහෙන් දකින්න රූපේ නිසා විඳීමක් ඇති වෙලා ඒ වේදනාවම උපාදානෙ වෙන්නේ. අන්න එහෙනම් මේ පංචස්කන්ධ ධර්මය හැම වෙලාවකම ඇසයි රූපයයි පදනම් කරගෙන පහළ වෙනවා. කනයි ශබ්දයයි පදනම් කරගෙන පහළ වෙනවා. නාසයයි ගඳ සුවඳයි පදනම් කරගෙන පහළ වෙනවා. එතකොට මේ පහළවීම නිසා එයාට මේ පංචස්කන්ධය පහළ වුණාට පස්සේ පංචස්කන්ධය උපාදාන වෙනවා. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධය. දැන් මෙතන පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්න ඉඩක් නැහැ. ඇස පටන් ගත්ත තැනම අනාත්මය දැකලා තියෙන්නේ. චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා. එහෙමයි මේ අනාත්ම සංඥාව කියන්නේ. හැබැයි මේක එකම පරයායක් විදියට වැඩුවොත්. එහෙම නැත්නම් මෙතනදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම දැකලා අනත්ත් සංඥාව තුලම හිත නිවනට පත් කරගන්න පුළුවන්. බැරි නෑ. නමුත් අර අනිත්‍ය සංඥාව වඩනවා පංචස්කන්ධයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ මතක් කළා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ රුකමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති රූපං අනිච්චා වේදනං අනිච්චා සංඥා අනිච්චා මේ විදිහට අනිත්‍ය දකින්නකෝ පංචස්කන්ධේ. පංචස්කන්ධයේ අනිත්‍ය දැකලා තවත් පිටිපස්සට යන්න කිව්වා. මොකද්ද? පංචස්කන්ධය අනිත්‍ය දකින්න පහළ වුණේ ඇසයි රූපයයි මම මගේ කියලා පිළිගත්ත නිසා. ඇයි? ඇසයි රූපයයි දෙක එකතු වෙච්ච තැනක තමයි ඇහින් රූප දකින මට්ටම ආවේ. දකින මට්ටම තුලයි උපාදානෙ වෙන්නේ. දකින මට්ටම තුලයි උපාදානෙ වෙන්නේ. ඒ නිසා මෙතන තව ඉස්සරහ තවත් පිටිපස්සට බලන්න. දැන් පටිච්ච සමුප්පාදයේ පිටිපස්සට බලන්න කියනවනේ. ඒ පිටිපස්සට බලන්න ජරා මරණ ඇති උනේ ඇයි? ජාතිය. ඔන්න පිටිපස්සට බලන්නේ. ජාතිය ඇති උනේ ඇයි? විපාක පිණිස කර්ම හැදීම. විපාක පිණිස කර්ම හැදුනේ ඇයි? පිටිපස්සට බලන්නේ. අන්න ඒ වගේ මෙතන කල්පනා කරන හොඳයි. ඇස පිළිබඳවත් චක්කුං අනත්තා රූපං අනත්තා. කන පිළිබඳවත් සෝතං අනත්තා සද්දා අනත්තා. එතනම අනාත්මය දැක්කහම අනාත්මයේ දැකපු තැනක පංච උපාදානස්කන්ධ ධර්මයක් උපදින්නේ නැහැ. ඉතින් අනිත්‍යතාවයේ දකින්න පංච උපාදානස්කන්ධයක් උපදින්නේ නැහැ. ඔන්න ওই විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෙඩ වෙච්ච කෙනෙකුට ඔන්න බලන්න අද ලෙඩ වෙලා ලෙඩ ඇඳේ කවුරු හරි මිනිස්සෙක් වැටිලා ඉන්නවා නම් මේ වගේ එකක් කියලා දෙන්න. පිරිත් ටිකක් මේක පිරිතක් විදියට කියන එකත් හොඳයි. නමුත් ඒකෙන් ලොකු යහපතක් නැහැ. පුළුවන් නම් මේ වගේ ධර්මපරියායක් බොහෝම අනුකම්පාවෙන් මතු කරලා දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද ඒ වගේම ඔබ ගිහින් කියන්න ගිරිමානන්දට මේ අසුභ සංඥාව වඩන්න කියලා. අසුභ සංඥාව වඩන්න. කතමා චානන්ද අසුභ සංඥා. මොකක්ද ආනන්ද මේ අසුභ සංඥාව කියන්නේ? මොකද මේ ලෝකේ බැරි වෙලා හරි මාරාන්තික වේදනාවක් ඉවසන වෙලාවට සුභ සංඥාවක් වශයෙන් ඔළුවට ආවොත් පැවිද්දෙක් වුණත් පින්වත්නි ඒ සංඥාවට අනුව භවය හැදෙනවා පැවිද්දෙක්ගේ. ඒ නිසා ඒකේ අවදානමක් තියෙනවා. හැම වෙලාවකම මරණාසන්න වෙච්ච මාරාන්තික වේදනාවක් ඉවසන කෙනෙක් මේ ලෝකේ සුභ වශයෙන් දකින්නක නරකයි. අසුභ සංඥා. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේතමත්තකා තත පරියන්තං පූරන් නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ අසුභ සංඥාව කියන්නේ මොකද්ද? මේ ශාසනී භික්ෂුව විසින් දෙපතුලේ සිට මස්තකයේ කේසයන්ගෙන් යට ඒ කියන්නේ පාදයේ සිට
කේස කලාපෙන් යට. ඒකයි මෙතන කියන්නේ උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං. කේසමත්තකා කෙස් වලින් පහළ උද්දං පාදතලා පාදයෙන් උඩ. එතකොට මේ කියන්නේ ලෝකේ කතාවක්ද නේ? තමන්ව බලන්න කියනවා. මොකද මේ වෙලාවේ පුදුම අසරණකමකට පත් වෙලා ඉන්නේ. මේ කණේ මම මෙහෙම හිටවේ මිනිහෙක්ද කියලා කඩා වැටෙන වෙලාවක්. මං කොහොම හිටියේ මිනිහෙක්ද මම මේ ලෙඩ ඇඳට වැටුනේ. මං කොච්චර හම්බ කරාද මේ විදියට හිතෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා ඉදානන්ද බික්කු ඉම මේව කායං උද්ධං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරං අසුචිනෝ පච්චවෙක්කති. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පුළුවන් තරම් අසුබ සංඥාවම වඩන්න කියනවා. අසුබ සංඥාවම වඩන්න කියනවා. දැන් අපිට මතක් වේද? අපිට මතක් වෙන්නේ මුණුබුරාව. එක්කෝ දරුවා. ඊට පස්සේ ගෙදර අයටත් ධර්මයේ නැති වුණාට පස්සේ එයාත් මුණුබුරා තමයි පෙන්වන්නේ. බලන්න අම්මා මේ අපේ පොඩි එකත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියලා අර ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සයාට අර පොඩි දරුවා පෙන්න එයාගේ චිත්‍රය අර මනසේ ලියවනවා. ඔන්න පිරිහිච්ච ලෝකයක්. මේ ධර්මයක් නැති ලෝකයක්. ඊට පස්සේ දරුවෝ ටික වට වෙලා මේ බලන්න අම්මා පේනවද මේ පුංචි දරුවත් ඇවිල්ලා ඉන්නවා අපේ පොඩි එකත් ඇවිල්ලා ඉන්නවා කිය අර අන්තිම අසරණ වෙලා මම්මි අනේ මට මොකක්ද උනේ මම මෙහෙම හිටියේ මිනිහෙක්ද කියලා අපමණ පසුතැවී මැද්දේ ඉන්න මිනිහෙක්ගේ මනස තුල ලියවනවා මෙන්න උඹේ මුණුබුරා මෙන්න උඹේ අම්මා තාත්තා දුව පුතා කියලා ලියවනවා. එතකොට දැන් ඒ කාලේ මේ ධර්මයක් දියුණු වෙච්ච පිරිසකට ධර්මයක් දියුණු කරන පිරිසකට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දෝයි ගිරිමානන්දට හොඳට කියලා දෙන්න කියනවා අසුබ සංඥාව. කේසාන්තේ හිට පාදාන්තේ දක්වා හොඳට මේ අසුබයම වඩන්න කියනවා. අසුබයම වඩන්න කියනවා. නානප්පකාරං අසුචිනෝ නානා ප්‍රකාර අසුබ දේම නුවණින් කල්පනා කරන්න කියනවා. සුබ සංඥාව නම් ගන්න මේපා කියනවා. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ සුබ සංඥාවෙන් ගන්නනේ. අසුබයි කියනවට අපි කැමතිවත් නැහැ. ඇත්තටම මේ අසුබ කියන වචනේටවත් මිනිසු බයයි. අසුබ කියන වචනේට පවා මිනිසු පුදුම තැති ගන්නවා. හරිම බයයි මේ වචනේටත්. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අසුචිනෝ නානප්පකාරම් පච්ච වෙක්කති. කොහොමද වඩන්න කියන්නේ? අත්ති මස්මින් කායේ කේසාලෝමා නකාදන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිඤ්ඤං වක්කං හදයන් යකනම් පිලෝමකම් පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංගාලිකා ලසිකා මුත්තන්ති. ඉමස්මින් කායේ අසුභානුපස්සී විහෙරිති අයං උච්චතානන්දා සුභ සංඥා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කෙස්වල ලොම්වල නියවල දත්වල සමවල නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව බඩදිව පපුමස් බඩවැල් ඊළඟට අකුණු පහන් නොපැසුණු ආහාර අසූචි පිත සෙම සැරව මේ විදියට පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි පිළිබඳ අසුබයම වඩන්න කියනවා. අසුබයම මේක ASCII සුබ වශයෙන් ගන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම මගේ ශරීරය තුල මෙන්න මේ විදිහේ දෙතිස් කුණුප කොටසක් තියෙනවා. ඒ කුණුප කොටස් වල සාරයක් නැහැ. ඒ අසාර බව තමයි මං අත්විඳින්නේ කියලා තමන්ගේ කය දිහාත් බලන්න. ඊට පස්සේ එතන දරුවා ආවට පස්සේ උඹටත් ওই ටික තමයි. මට වගේම ළඟදී අනේ උඹගේ ශරීරයේ තියෙන්නෙත් මේ විදිහටම කෙස්ලොම් නියදත් සම මස්නහර ඇට ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව මේ ටිකම තමයි උඹේ තියෙන්නේ. ඔය ටිකත් සුබ නෑ කියලා දකින කෙනා තුල ඒ වෙලාවට එන දකින කෙනා දිහා බලාගෙන කඳුළු සලන් දෙපා. ඒක Tamanට අයහපතක්. අසුබයම වඩන්න කියනවා. දැන් මේක හරියට තැලෙන යකඩයක් උඩ පැනලා තලනවා වගේ. දැන් බලන්න ගිරිමානන්ද හරු ලෙඩ වෙලා ඉන්නේ. ඒ ලෙඩ වෙච්ච භික්ෂුවකට කියන කතාවක්ද මේ කියලා අහන්න පුළුවන්. හැබැයි පින්වත්නි ලෙඩවීම කියන එක පුදුමයක් නෑ. උපන් සත්වයා අතේ මිටි කරලා තුරුල් කරගෙන ඉන්නේ ලෙඩ. උපන් සත්වයාගේ දායාදේ ලෙඩ කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනේ මගේ මේ කය කියලා කියන්නේ මේ දෙතිස් කුණුප කොටස් ටිකකට නේද? මම කියලා නඩත්තු කළේ මෙබඳු කොටස් ටිකක් නේද?
මේක නම් සුබ වශයෙන් ගත යුතු දෙයක් නෙමෙයි. මේ විදියට කතා කරන කොටස් 32කින් කේසාන්තේ හිට පාදාන්තයේ දක්වා කොයි කෑල්ලද සුබයි කියලා පැත්තකින් තියන්න පුළුවන්. එක කෑල්ලක්වත් නැහැ අසුබයි කියලා අසුබයම වඩන්න පින්නත්. මේ ඔක්කොම බැරි නම් එක තැනක් හරි පුහුණු කරන්න. එක තැනක් හරි පුහුණු කරන්න. දැන් මේ කියන්නේ දැන් සමහර විට කතමාචානන්ද අනිච්ච සංඥා. අනිත්‍ය සංඥාව වඩා ගන්න බැරුව වේදනාවම මතුවෙවි එන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා දැනගෙන ඉන්න ඕනේ එහෙනම් මේ අනාත්මය හරි දකින්න ඕන. අනේ ඇසත් මම නෙමෙයි රූපයත් මම නෙමෙයි. මොකද එයා ඒ විදිහට අසුබේ අනිත්‍ය සංඥාව අනාත්මයේ දකින්නකොට සමහර විට එයා යම් තාක් සංසිඳිලා එයාගේ මනස නොකැළඹුණු තත්ත්වෙට එන්න පුළුවන්. ඒත් අනිත්‍යයි ඇසද අනාත්මයි රූපයද අනාත්මයි කියලා දකින්නකොට අර දරු මුණුබුරෝ ටික වට වෙලා ඉන්නකොට අනාත්මී පේන්නේ මගේ මුණුබුරා කියලා ඔලුවට එන්න පුළුවන්. කනද අනාත්මයි ශබ්දේද අනාත්මයි කියලා අහනකොට දරුවගේ කටහඬ ඇහෙනකොට අනේ මට මේ මගේ දරුවා දාලා යන්න වෙයි නේද කියලා කඩා වැටෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඊළඟ පියවර විදියට කියනවා කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා මේ 32 අසුබ වශයෙන්ම බලන්න. ඒ අසුබ වශයෙන් බලද්දි දරුවා එද්දිත් මේ දරුවා ඇස්සේ තියෙනෙත් මේ බඳු අසුබ කොටස් ටිකක්මයි කියලා දකින්න. අසුබ සංඥාව වඩන්න කියන. ඊළඟට පින්වත්නි හතරවෙනි එක තමයි කතමාචානන්ද ආදීනව සංඥා. දැන් අසුබේ වඩද්දිත් හිතෙන්න පුළුවන් නෑ කොච්චර අසුබ වුණත් මම සනීපෙට හිටියේ කාලෙකුත් තිබුණා. මේ හිත හරි පුදුමයිනේ. මං කොච්චර හොඳට හිටියේ කාලයක් තිබ්බද? මම හොඳට කාලා බීලා මගේ දෑතේ දෙපයෙන් වැඩ කරගෙන දහඩිය මහන්සියෙන් හම්බ කරගෙන හිටියේ කාලයක් මටත් තිබ්බා. දැන් මෙහෙම හිතෙනවා අසුබය වඩාගෙන යද්දි හිතෙනවා. එතකොට කෙලීම දැන් දරුවවත් ඇඳ ළඟට ආවොත් එකපාරම කවුරු හරි කෙනෙක් ආවොත් නෑනි බලන්නකො මගේ ළමයා කොච්චර හොඳට ඉන්නවද? හොඳට ඉන්න කාලෙකුත් එනම් මේ ජීවිතේ තියෙනවා. අන්න ඒ විදියට එයාගේ ජීවිතේ අර එතනිනුත් ධර්මයේ අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට කියනවා කතමා චානන්ද ආදීනව සංඥා. මේ කියන්නේ මේක එකක් බැරි වුණොත් අනිත් එක කරන්න කියලාම නෙවෙයි. නමුත් මේ තුල හරි ලස්සන ගැළපීමක් තියෙනවා එකිට එකට. අර අසුබේ වඩද්දිත් අසුබයි කියලා වඩද්දී එළිය පැත්තෙන් කවුරු හරි දරුවා හරි බිරිඳ හරි ස්වාමියා හරි කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම නෑනි මේ අසහනීපෙට ඉන්නේ මම මේ ලෙඩ වුණාට මගේ දරුවා මේ ඉන්නේ හොඳට කියලා එහෙම හිතෙන්න පුළුවන්. මටත් හොඳට හිටිය කාලයක් තිබ්බා කියලා අතීත සුබ නිමිතිත් එන්න පුළුවන්. මම කොච්චර හොඳට වැඩපළ කරගෙන හිටියද මට කොච්චර හොඳ ශරීරයක් තිබ්බද කියලා අතීතේත් සුබ නිමිත්ත මෙනවා. දැන් අතීතේ අසුබ වශයෙන් දකින්න ඕන. නමුත් ඒක එන්නේ නැහැ. ඒ වගේ වෙලාවට පින්වත්නි ආදීනව සංඥා ආදීනවම මෙනෙහි කරනවා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බහු දුක්ඛෝකෝ අයං කායෝ බහුවාදීනෝ. මේ කය හරියට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේක නම් පුහුණු කරන්න කියන්නේ ඉදානන්ද බික්කු අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව. ආරණ්‍ය කරයි ශුන්‍යාගාරයකට ගිහින් හරි මේක නිතර දකින්න ඕන. දැන් මම මේ ලෙඩ වෙච්ච කෙනෙක් ගැන කියන්නේ ගිරිමානන්දහරු ලෙඩ වෙච්ච නිසානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගිරිමානන්දට මේ ටික උගන්වන්න කියලා. ඒ නිසා අදත් ලෙඩ වෙච්ච කෙනෙකුට මේ බඳු කතාවක් අහන්න ලැබෙන්නේ නැහැ නේ. ඕනනම් පිරිත් ටිකක් කියයි. එහෙමත් නැත්නම් ආන්දරු කෙනෙක් ගෙනල්ලා නිකම් පන්සිල් ටිකක් දීලා කොහොමද සුව දුක් කාලා බය වෙන්න එපා හොඳ වෙයි කියලා යයි. අද මේ බඳු කතාවක් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ එහෙනම් ලෙඩ වෙනකම්ම ඉන්න මරණ මංචකයට යනකම් ඉන්න ඕනේ නැහැ දස සංඥාව පුහුණු කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක නිදානන්ද බිකු ආරඤ්‍යගතෝ ආරණ්‍යයකට හරි රුක්ක මූලයකට හරි ශූන්‍යාගාරයකට හරි ගිහින් වඩන්න කියනවා කොහොමද? ඉතිපටි සංචික්කති බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. බුදුරජාණන් වහන්සේ වදාරනවා උන්වහන්සේ බොහෝම ලස්සනට පැහැදිලි කරනවා ආනන්ද කතම ආදීනව සංඥාව සිහි කරන්න කියනවා. මේ ශාසනී භික්ෂුව විසින් ධර්මයක් දියුණු කරන කෙනෙක් විසින් හිතන්න ඕන කියනවා මේ ශරීරයේ බොහෝ ආදීනව සහිතයි. දැන් කාගේ ශරීරය ගැනද හිතන්නේ? මේ තමන්ගේ ශරීරය ගැන.
බහු දුක්ඛෝ කයං කායෝ බහු ආදීනෝ බොහෝ ආදීනව සහිතයි. මම හිතාගෙන හිටියට මගේ වසඟේ තියන්න පුළුවන් කියලා බොහෝ ආදීනව. ඒ ආදීනවේ තමයි රෝගය. ඒ ආදීනවේ තමයි රෝගය. ඒ ආදීනවේ තමයි මේ දෝෂය. දැන් තමන් ජීවිතේ අත්දකින්න දේමයි කමටහන කරගන්නේ. දැන් මෙයා හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. එතකොට එයා දකිනවා මේ ශරීරයේ විවිධාකාර රෝගවලට ආයතනයක්. මොනවද මේ බලන්න රෝග ලයිස්තුවක් මං හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තමයි මේ රෝග වර්ගීකරණ සභාවකින් රෝග වර්ගීකරණය කරන්නේ. මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රෝග වර්ගීකරණය කරන්නේ. ලිඛිත සාක්ෂි සහිතව විවිධාකාර වට්ටෝරු තියෙන්න පුළුවන්. දැන් බලන්න මේකේ රෝග වට්ටෝරුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ බොහෝ ආදීනව. මොකද්ද මේ ආදීනව? මේ කය ආදීනවේ. කය ආදීනව තමයි රෝගයට නිදානයක්. නිරතුරුව රෝගී වෙනවා. ඒක නතර කරගන්න කීයක් දේවල් කරනවා. දැන් මේ කාලේ බලන්න. මේ කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සු මේ රෝගී වෙන එක නවත්තන්න මොනවද බොන්නේ නැත්තේ? මොනවද කරන්නේ නැත්තේ? තත්වයේ තාන්නමාන වෘත්තීය වටිනාකම් කිසි දෙයක් බලපාන්නේ නැහැ මේකට. එතකොට කායේ විවිධ ආබාධ උපජ්ජති. මේ කය විවිධ ආබාධ උපද්දවන තැනක් විදියට දකින්න කියනවා. තමන්ගේ පැත්තම බලාගෙන ඉන්න කියනවා. සෙය්‍යති දං චක්කු රෝගෝ, සෝත රෝගෝ, මේක ඇස් රෝග, කන් රෝග, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, ඔට්ට රෝගෝ, කාසෝ, සාසෝ, පිකාසෝ, ඩකෝ, ජරෝ, කුජ්ජි රෝගෝ, මුච්චි, පක්කන්දිකා, සූලා, විසූතිකා, කුට්ටා, ගණ්ඩෝ, කිලාසෝ, සේසෝ, අප්පමාරෝ, මේ විදියට රෝග වට්ටෝරුවක් කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි පුදුමයි. මේකේ තියෙනවා හරි අමුතු රෝග. බගන්දරා. මේ රෝග ඇත්තටම අදත් හිතා ගන්න බෑ. දැන් ඔය එක රෝගයක් තියෙනවා බගන්දරා කියන රෝගය. ඒක බොහොම පරණ තියෙන රෝගයක්. මූත්‍රා මාර්ගයත් ගුද මාර්ගයත් අතරින් සිදුරක් හැදිලා ආහාර එළියට යනවා. හරි දුර්ලභ රෝගයක්. ඉතින් මේ බඳු රෝග ගැන භාග්‍යවතුන් වහන්සේ හරි විශාල විස්තරයක් කරලා තියෙනවා මේකේ. එතකොට මේ ඔක්කොම අත්දකින්නේ ඇයි? මේ ඔක්කොම අත්දකින්නේ ආදීනවයක් විදියට දකින්න කියනවා. මේ කය ආදීනව සහිත. එතකොට ආදීනව සහිත විදියට දකින්නකොට පින්වත්නි මේ කය පිළිකුල් වෙලා යනවා. මේ කය කෙරෙහි චන්දරාගයක් ඇති වුණොත් නේ සම්පූර්ණයෙන්ම එක්කෝ දුගතියට හෝ සතර පායට වැටෙන මේ චන්දරාගේ දුරු කරගන්නයි කියන්නේ. ඇත්තටම මේ විදියට ආදීනව දැක්කොත් චන්දරාගේ නෙමෙයි සක්කාය දිට්ඨියම දුරු වෙනවා. මොකද්ද? රූපේ මම රූපං අත්තතෝ සමනුපස්සාමි. රූපය තුල ආත්මයක් ඇත. ආත්මය තුල රූපයක් ඇත. රූපේ මම වෙමි. මම කියන්නේ රූපයට කී අපි අල්ලනවනේ සක්කාය දිට්ඨියේ හතර පැත්තකින්. ඔය හතර පැත්තෙන් මල්ලන්න නැතුව මේක ආදීනව සහිතයි කියලා හොඳට Tamanගේ පැත්තටම බහැලා කල්පනා කරනකොට හිත විසිරෙන්න නොදී අර 20 ආකාරයක සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ගැලවිලා යනවා. ඒකේ ඕලාරික සක්කාය දිට්ඨිය මට්ටමේ මේ රූපයේ තියෙන ඇත්තම කතාව තේරිලා රූපය මම හරි මගේ ආත්මය හරි ගන්න දෙයක් නැහැ. මෙබඳු රෝග නිසා ආදීනව සහිත එකක්මයි කියලා යා කලකිරෙනවා පින්වත්නි. ආදීනව සංඥාව පුහුණු කරන්න කියනවා. එතකොට මේ විදියට ආදීනව සංඥාව දැන් මේ ඒකයි මම කිව්වේ මේක නිකන් තැලෙන යකඩයක් උඩ පැනලා තලනවා වගේ. රෝගී වෙච්ච ගිරිමානන්ද භික්ෂුවට ලෙඩ වට්ටෝරුවක් උගන්වනවා. දැන් ලෙඩ වෙච්ච මිනිහෙකුට ලෙඩ උගන්වලා හරියනවද? ඒක තමයි බුදු කෙනෙක්ගේ දේශනාවේ ආකෘතිය. ලෙඩ වෙච්ච කෙනෙකුට ලෙඩ වට්ටෝරුවම කියලා කියනවා. මේ උඹ අත්දකින්නේ මේ ලෝකේ යථාර්ථය. දැන් ඉතින් ඕක කමටහනක් කරගනින් කියලා වගේ එකක් තමයි මේ කියවෙන්නේ. මේ තමන් විඳවන දුකම කමටහනක් කරගන්න මේ ආදීනවයයි මම දකින්නේ කියලා එතනදීම කය පිළිබඳ සම්පූර්ණයෙන් අතහැරලා දාලා නැගී හිටින විදියයි මෙතන භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ. ඊළඟට පස්වෙනි කාරණිය තමයි කතමා චානන්ද පහාන සංඥා. ඒ විදියට දකින්න කොටත් පින්වත්නි සම්පූර්ණයෙන්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ලෙඩ වුණාට මම නිරෝගීව හිටියේ කාලෙකුත් තියෙනවා. අන්න එහෙමත් හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමාචානන්ද පහාන සංඥා. සම්පූර්ණයෙන්ම දුරු කරන්න කියනවා.
පහාන සංඥා දුරු කරන්න කියනවා. මොනවද? ඉදානන්ද බික්කු uppannං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමීති. ඔය වෙලාවට නෑ මම හොඳට හිටිය කාලයක් තිබ්බනේ. සෙම්ම රෝග, පිත් රෝග, වාත රෝග, මේකේ ගොඩාක් රෝග තියෙනවනේ. මේකේ තියෙනවා පින්වත්නි රෝග වට්ටෝරුවක් තියෙනවනේ. එතකොට කෙනෙක් කියනවා දැන් මේ කියාගෙන ගිහින් කියනවා බහු කායේ විවිධාබාධා උප්පජ්ජති චක්කු රෝගෝ, ඇස් රෝග, සෝත රෝගෝ, කන් රෝග මේ ඔක්කොම කියාගෙන ගිහින් පිලකා, බගන්දරා, පිත්ත සමුට්ටානාබාධා, පිත කිපිලා ලෙඩ වෙනවා, සිම්ම සමුට්ටානාබාධා, සෙම කිපිලා ලෙඩ වෙනවා, වාත සමුට්ටානාබාධා, වාතයේ කිපිලා ලෙඩ වෙනවා, සන්නිපාතික ආබාධා, එතකොට උතු පරිණාමජ ආබාධා, ඍතු නිසා ලෙඩ වෙනවා, විසම පරිහාරජ ආබාධා, සම්පූර්ණයෙන්ම විසම චර්යාවන් නිසා ලෙඩ වෙනවා, ඕපක්කමික ආබාධා, උපක්‍රම නිසා ලෙඩ වෙනවා, කම්ම විපාකජ ආබාධා, කර්ම විපාක නිසා ලෙඩ වෙනවා. මේක තමයි මම අත්දකින්නේ කියලා මේකෙන් ගැලවෙනවා විනා වෙන එකක් නැහැ කියලා එහෙම හිතුණත් එකපාර හිතෙන්න පුළුවන් නෑනේ. හොඳට හිටිය කාලයක් තිබ්බනේ. හොඳට හිටිය කාලෙකුත් තිබ්බා කියලා එකපාර වෙනස් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මතන් කතමා චානන්ද පහාන සංඥා. පහාන සංඥා. දැන් මම මේක පරයයකට පැහැදිලි කරන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔය විදියට නෙමෙයි. එකින් එක පුහුණු කරන යන්න ඕන බුද්ධ ශ්‍රාවකෙක්. නමුත් ලෙඩ වෙච්ච කෙනෙකුට, වයෝවෘද්ධ කෙනෙකුට මෙබඳු පරයයකින් විශාල උදව්වක් තියෙනවා. මම ඒකයි කියන්නේ විකල්පයක් විදියට ඊළඟ එක දිනු කරන්න. විකල්පයක් විදියට ඊළඟ එක දිනු කරන්න. ආදීනව මෙනෙහි කරද්දිත් හිත සම්පූර්ණයෙන්ම නෑ මං හොඳට හිටියා කලින්. මම මේක පාර ලෙඩ වුණාට. එහෙම හිතෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද අර සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න කියනවා. ඉදානන්ද බික්කු uppannං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. කල්පනා කරන්න කියනවා උපන්නු කාමසිතුවිලි දැන්නම් ඉවසන්නේ. ඇයි? අර ලෙඩ ආදීනව මෙනෙහි කරද්දිත් හිතනෝ නෑ මං හොඳට හිටිය කාලයක් තිබ්බා කියලා. මෙතන දත තියලා තද කරගෙන හරි නෑ කාම සිතුවිලි නම් ඉවසන්නේ. ඇයි එතන මතුවෙන්නේ අර අසුබයේ යට ගිහින් ආදීනවේ යට ගිහින් අර සුඛ සංඥාවක් කාම ලෝකයේ විඳපු හොඳට හිටපු කාලේ ඇස රූපේ කන ශබ්දේ පවත්වපු විදිය මතුවෙලා එන්න පුළුවන්. එතකොට කියනවා කාම සිතුවිලි නම් ඉවසන්නේ. මේක අසුබමයි, මේක ආදීනව සහිතමයි. මම කොහොම හරි අතහරිනවා, ඉවසන්නේ, දුරින්ම දුරු කරනවා, කෙලවර කරලා දානවා, අභාවයටම පමුණුවනවා. උපන්නා වූ ක්‍රෝධ සිතුවිලි නම් ඉවසන්නේ, අතහරිනවා, දුරු කරනවා, කෙලවර කරනවා, අභාවයටම පමුණුවනවා. ඉතින් මේ විදියට කෙලින්ම මොකද හේතුව මේ ආදීනව කල්පනා කරනකොට රෝග වට්ටෝරුවම කල්පනා කරලා මේක ආදීනව සහිතයි කියලා දකිනකොට එක්ක කාම විතරකත් ඇති වෙන්න පුළුවන්. නෑනේ කාලේ කොච්චර හොඳට හිටියද. ව්‍යාපාද විතරකත් ඇති වෙන්න පුළුවන්. මේ දරුවෝ නිසා මට මෙහෙම වුණේ. මේ ලෙඩේට හරියට බෙහෙත් කරා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. අන්න ඔහොම හිතෙන්න පුළුවන් ආදීනව කල්පනා කරද්දී. මට හරියට මුම් බෙහෙත් ටිකක් අරන් දුන්නේ නැහැ. ඔහොම හිතෙනවා හිටිගම. එතකොට ඒකයි මෙතන ඊළඟ එක ගැලපෙන්නේ කතමාචානන්ද පහාන සංඥා. ඒ වෙලාවට කාම සිතුවිලි නම් ඉවසන්නේ අතහරිනවාමයි. නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. අනභවංග දුරු කරනවා, කෙලවර කරනවා, අභාවයටම පමුණුවනවා කියලා දැඩි හිතක් හදාගන්න කියනවා. ඊළඟට කියනවා මොකද්ද? ඊළඟට කියනවා ව්‍යාපාද විතක්කං නාදි වාසේ. අයි ව්‍යාපාදයක් ඇති වෙන්න පුළුවන්. මුන් මට හරියට බෙහෙත් දුන්නේ නැහැ කෙනල්ලා. මම මෙච්චර කරා හරියට දොස්තර මහත්තයෙකුට පෙන්නලා මෙහෙම කරා නම් මේ විදියට ලෙඩ වෙන්නේ නැහැ කියලා අර එහෙමත් හිතෙන්න පුළුවන්. එතකොට නාදි වාසේති කොහොමද? උපදුනා වූ ව්‍යාපාද විතක්කං නාදි වාසේති උපන් වූ ව්‍යාපාද විතර්කය ඉවසන්නේ. ව්‍යාපාදේ නම් මට නුසුදුසුයි. අතහරිනවා. නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති දුරු කරනවා, කෙලවර කරනවා, අභාවයටම පමුණුවනවා කියන දැඩි හිත හදාගන්න කියන. එතකොට උතන හිංසා විතර්කත් මතුවෙන්න පුළුවන්. හිංසා විතර්කත් මතුවෙන්න පුළුවන්.
එතකොට ඒකත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උපන් වූ හිංසා සිතුවිල්ලක් තියෙනවා නම් ඉවසන්නේ අතහරිනවා දුරු කරනවා කෙලවර කරනවා අභාවයට පමුණනවා උපනුපන් ලාමක අකුසල් ධර්ම නම් ඉවසන්නේ කියන අදහස ඇති කරගන්න කියනවා. මොකද අකුසලයෙන් Tamanව මේ වෙලාවේ යට වුණොත් සමහර විට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් හාමුදුරුව කෙනෙක් පවා සතර අපායට වැටෙන්න පුළුවන්. ඇයි ඒ අකුසල් විතර්කේ මෙතන ඉවසගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි අර මීට කලින් දේශනාවක ඔබට මතක ඇති විතක්ක සන්තාන සූත්‍රය කිව්වා දතට දත තියලා අකුසලයේ තවන්න කියලා. තල්ලට දිව තද කරලා මහපට ඇඟිල්ලෙන් අඩිය හප්පලා හරි කමක් නැහැ අකුසලයේ පෙලන්න කියලා ඒ දේශනාවේ තියෙනවා. අන්න ඒ වගේ පින්වත්නි මෙතන පහාන සංඥාව හොඳට ඉගෙන ගන්න කියනවා. එතකොට මේක පුදුම උදව්වක්. මේ තුලම සක්කාය දිට්ඨිය දුරු කරගෙන අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට විශාල රැකවරණයක් තියෙනවා. අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ මුල් කාරණා පහයි මතක් කළේ. ඊළඟ දේශනාවේදී අපි දේශනාවකදී මේ කාරණාවල ඊළඟ පර්යාය පැහැදිලි කරනවා. ඇත්තට මේ කරුණ උනත් අවබෝධය කරා සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට විශාල උදව්වක් තියෙනවා. හැම දිනාටම ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ